දූෂිත ජලයේ පිරියම් කිරීම. සාමාන්‍යයෙන් ජලය තව එකක් මොකක්ද? අන්තිමේදී බෙදා හැරීම කියන එක තමයි අන්තිම එක තියෙන්නේ. ජලයේ ගබඩා කරලා තිබෙන ඒකට බෙදාහරින එකනේ කරන්නේ. right. අපි දූෂිත ජලය කියලා කියන්නේ ගොඩාක් වෙලාවට ගෘහාශ්‍රිත අපජලය. එහෙම නැත්නම් නාගරික කැලිකසල. දැන් උදාහරණයක් විදියට ඔයගොල්ලෝ දන්නවා නුවර තියෙනවා කිරිමුහුද. පන්ති යන කාලේ තමයි ওই පැත්තේ වැඩිපුරම ගැවසෙන්නේ. කිරිමුහුද කියන්නේ නුවර වැව. ඒ වැව මෙහෙම ගිහිල්ලා ඒ වැවෙන් පල්ලෙහාට පාර දෙනවා. මෙතනින් දිනවා වැඩි ජලය ගලාගෙන වහින්න පල්ලෙහාට. ඒ ජලය ගලාගෙන බහින්නේ ටවුන් එක හරහා තියෙන උමගකින් ගිහිල්ලා ඔතනින්ද ගුඩ් ෂෙඩ් බස් නැවතුම හරහා තමයි යන්නේ. ඔය ගුඩ් ෂෙඩ් එකේ අනුරාධපුර පොළොන්නරුව මේ බස් ටික ගහන දැන මෙහා පැත්තේ තියෙනවා පොඩි කාණුවක් වගේ වලක් වගේ එකක්. එහෙම නැත්නම් අඟුරන්ගෙද 60 මේ පැත්තේ ගහපු අන්නේ හරිය තියෙනවා. දැන් ඒක කඩලානේ තියෙන්නේ. ඒ දෙකෙන් බැලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් ඇත්තටම දූෂිත ජලය කියන්නේ මොකක්ද කියලා. පද්දම තද කළු පෑදී වතුර. අන්න ඒව තමයි දූෂිත ජලය කියලා කියන්නේ. ඒ කියන්නේ නාගරික කැලිකසල එකතු වෙච්ච ජලය. එතකොට ඒ ජලය ඇත්තටම ගලාගෙන ගිහිල්ලා ගැටමේ මහානාම ග්‍රවුන්ඩ් එක තියෙන්නේ මහානාම ඉස්කෝලේ. ඒක ගාමින් තමයි වැටෙන්නේ මහවැලිගඟ. මේ තියෙන්නේ ගන්නොරුව පාලම. ඉතින් එතකොට ඒක කිසිම පිළිපහදු කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. කෙලින්ම මේ දූෂිත ජලය ගිල්ලා මහවැලිගඟට එකතු වෙනවා. පොල්ගොල්ල පැත්තේ කට්ටිය ඒවා හොඳට බොනවා. පොල්ගොල්ල මෙනික් ඉන්නේ ඒ සයිඩ් එකේම කටුගස්වල. ඒ වතුර තමයි බොන්නේ. එතකොට මේ ලංකාවේනේ හැබැයි පිට රටවල් වල එහෙම වෙන්නේ නැහැ. පිට රටවල් වල මෙන්න මේ කියන දූෂිත ජලය පිරිපහදු කරනවා. ඒ පිරිපහදු කරලා ඒවා පානීය කටයුතු සඳහා නෙමෙයි යොදාගන්නේ වෙනත් කෘෂි කාර්මික සහ කාර්මික කටයුතු සඳහා. පොල්ගොල්ල මැණික් ඉන්න දිගන නවයාල තැන්න ඒ සෙට් එකම තමයි මඩවල මේගොල්ලෝ තමයි ඔය හොඳට මහතට එමින්නේ ඒක තමයි මේ පැත්තේ අය මේ වතුර බී. මොකද පොල්ගොල්ලෙක් තියෙනවනේ අර උයන්නත් හන්දියට මෙහා පැත්තේ තියෙන්නේ ජලය පිරිපාදු කරන ස්ථානේ. අටුගස් වල තියෙනවා උඩ පාලමට උඩින් තියෙන්නේ අර වෙන මේකක් දාලා මේ ගොහකොඩ පාරට වෙන්න. හරි ඒකෙන් ගමන්නේ මොනවා නමුත් මේ දූෂිත ජලය පිරියම් කරලා බොණ්ඩ ගන්නෙ නැහැ. එහෙම බොණ්ඩ ගන්නෙ නැහැ. නෑ ලංකාවේදී දැන් එතන ගන්නවා. මේ අර ගඟට එකතු වෙන ඉන්න. නමුත් සාමාන්‍යයෙන් මෙහෙම දූෂිත ජලය අපි කියනවා මේකන අපජලය කියලා. මෙන්න මේ අපජලය බීම සඳහා යොදාගන්නේ නැහැ. හොඳම වතුර බොන්නේ කොත්මලේ. ඇත්තටම ලංකාවේ වතුර වල පොඩි ඝනත්වයන්ගේ වෙනසක් තියෙනවා. එකෙන් ඝනත්වයේ වැඩිම වතුර තියෙනවයි කියලා වාර්තා වෙලා තියෙන්නේ පෙරෙට්ටාසි. ඔය ගාමිණී දිසානායක ඉස්කෝලේ යන අය දන්නවා මේ පැත්ත. පෙරෙට්ටාසි. එතකොට මේකේ උඩට ගියපම නුවරඑළියට වඩා අමුතුම ක්ලයිමේට් එකක් තියෙන්නේ. ඔය රම්බොඩ දියැල්ල තියෙන්නේ දියැල්ල මුදුමුණටම යන්න පුළුවන් දියැල්ල පටන් ගන්න ඒ උඩ කන්දර. මේ මුරෙත් තියෙනවා. ඉතින් මන් දන්නේ මේ මන් දන්න දැනි මගේ දැනි කියන්නේ. ඇති ඇති එක එක තැන් වල ඇති ඉතින්. මොන නමුත් අපි කියන්නේ
මෙන්න මේ දූෂිත ජලය බීම සඳහා යොදාගන්නේ නැහැ. දූෂිත ජලය බීම සඳහා යොදාගන්නේ නැහැ. right. එතකොට මේක බීම සඳහා යොදාගන්නේ නැත්තේ මේක ඉන්නව මොනවාද? ව්‍යාධි ජනක සුද්ධජීවි. ව්‍යාධි ජනක ඉන්නේ. එයින්දා මේ මොකද්ද මේ සුද්ධජීවි විද්‍යාවට උටෙක් කරන්නේ? ව්‍යාධි ජනකයන්ගෙන් තොර ජලය තමයි බීම සඳහා ගන්න. ව්‍යාධි ජනකයන්ගෙන් තොර කරන්න සාමාන්‍යයෙන් අපි කරන්නේ ක්ලෝරිනීකරණය. ක්ලෝරින් එකතු කරනවා. මේ දූෂිත ජලය සාමාන්‍යයෙන් ක්ලෝරින් එකතු කරන්නේ නැහැ. විශාල ජල මූලාශ්‍ර වලට උදාහරණවා පිරිපාදු කිරීමෙන් අනුව. ඕක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. නමුත් අපි මේ කතා කරන්නේ පොදුවේ සිද්ධාන්ත ටික මේක ප්‍රායෝගික වෙනවද නැද්ද කියන එක පොඩි ගැටලුවක් තියෙනවා. right. එමු බලන්න පිටු අංකය 17 දූෂිත ජලයේ පිරියම් කිරීම. අපි ගිය සතියේ කතා කරේ පානීය ජලයේ පිරියම් කිරීම. දැන් ඉන්නේ දූෂිත ජලයේ පිරියම් කිරීම. right. සාමාන්‍යයෙන් අපි ගුඩ් සෙට් එකෙන් එන වතුරේම නැති දෙයක් නෙන්නේ. ප්ලාස්ටික් බෝතල්, සෙමන්ට් ටින්, පොල් කටු. එයාට ඔයගොල්ලෝන්ට හම්බෙන හෑන්ඩ් බිල් ඒවත් කුලි කරලා දාන ඕකට. එතකොට මෙන්න මේ ජලය ඉස්සල්ලාම කරන්නේ පෙරනවා මොකක් හරි ටැංකිය එක එකතු කරලා තියලා ඒ ටැංකියේ මෙතෙන්ට දානවා යකඩ දැලක් වගේ. ඒකලා පෙරලා එකතු වෙන ජලය තමයි ගන්න. එතකොට මේක ඇතුලේ මේ ඝන ද්‍රව්‍ය මොකද වෙන්නේ? ඉතිරි වෙනවා. ඝන විශාල අපද්‍රව්‍ය වලින් තොර ජලය අපිට හම්බ වෙනවා මේක. එහෙනම් මෙන්න මෙතෙන්ද අපි ගන්නේ මම රූප සරණ කියන්නම් අංක 1 ලියා ගන්න විශාල අපද්‍රව්‍ය ඉවත් කළ ජලය. විශාල අපද්‍රව්‍ය ඉවත් කළ ජලය. විශාල අපද්‍රව්‍ය ඉවත් කළ ජලය. ඒකල්ලා මේ ජලය අපි එවනවා මෙන්න මේ විදිහේ ටැංකියකට. අපි රූප සරණයේ තින්නේ මෙතන ඉඳන්. ඒකේ උඩ තියෙන හිස්තන මේක අතහැරලා දාලා මෙතනින් ලියන්න මේ හිස්තනේ ප්‍රාථමික අවසාදක ටැංකිය. ප්‍රාථමික අවසාදක ටැංකිය. right. එනම් ප්‍රාථමික අවසාදක ටැංකිය. ප්‍රාථමික අවසාදක ටැංකිය. ඊළඟට ඒ ජලය අපි එවනවා දෙවෙනි ටැංකියට. අපි එවනවා දෙවෙනි ටැංකියට. ඒකට කියනවා ද්විතීක අවසාදක ටැංකිය කියලා. ද්විතීක අවසාදක ටැංකිය. ප්‍රාථමික අවසාදක ටැංකිය, ද්විතීක අවසාදක ටැංකිය. ප්‍රාථමික අවසාදක ටැංකිය, ද්විතීක අවසාදක ටැංකිය. ඊළඟට මේ ජලය වෙනවා මේ විදිහට. මෙන්න මෙතන. අපි එතන ලියන්නේ වායු ගැන්වීමේ ටැංකිය. වායු ගැන්වීමේ ටැංකිය. වායු ගැන්වීමේ ටැංකිය. එහෙනම් වායු ගන්නවන්න මේකට වාතය වන්න එපයි. එහෙනම් මෙන්න මේ ඊතලෙ එන්නේ වායු. එහෙම නැත්නම් වාතය. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ටැංකිය.
ඒක අපි කියනවා අවසන් අවසාදක තටාකය. අවසන් අවසාදක තටාකය. අවසන් අවසාදක තටාකය. එහෙනම් එතනින් එළියට ගන්නවා මෙන්න මේ නලය. අවසන් අවසාදක තටාකේ. එහෙනම් මෙතනින් එළියට එනවා මොකන්ද මේ? පිරිපහදු කළ ජලය. පිරිපහදු කළ ජලය. පිරිපහදු කළ ජලය. එහෙනම් මෙන්න මෙතනින් ඇවිල්ලා තියෙන අවසානයේට රොන් බොර. රොන් බොර. ඊට පස්සේ මෙන්න මේ ටැංකියෙන් නැවත නලයක් එවලා දිනවා මේ ටැංකියට. අන්න එතන යටින් ලියාගන්න මේ විදිහේ තලයක් ගහලා රොන් බොර නැවත යොමු කිරීම. රොන් බොර නැවත යොමු කිරීම. රොන් බොර නැවත යොමු කිරීම. හරි. දැන් මම මේ ක්‍රියාවලිය විස්තර කරනවා. පොඩ්ඩක් ඉත කළමනාකරණය කරගෙන ලියන්න. මම යෝජනා කරනවා ඔයගලන්ට මෙහෙම ලියුවනම් හරි කියලා. ඔය රූල් සෙට් එකේ දිගටම ලියන්න ගන්න නැතුව එක භාගයක ලියන්න. මේ භාගේ මේ ටික ඉවරලා ආයි මේ භාගේ ලියන්න. නැත්නම් ඉඩමදි වෙයි. මොකද එතන රූපෙට ගොඩක් ඉඩ ගිහිල්ලා තියෙනවා. නැත්නම් ඉඩමදි වෙනවා. ඒ ඉන්න එම ලියමු. right. සාමාන්‍යයෙන් මෙන්න මේ දූෂිත ජලය පිරියම් කිරීම ප්‍රධාන අධියර තුනකින් සිද්ධ වෙනවා. දූෂිත ජලය පිරියම් කිරීම ප්‍රධාන අධියර තුනකින් සිද්ධ වෙනවා. පළවෙනි පියවර තමයි ප්‍රාථමික පිරියම් කිරීම. ප්‍රාථමික පිරියම් කිරීම. දෙවෙනි පියවර තමයි ද්විතීයික පිරියම් කිරීම. තුන්වෙනි එක තමයි තෘතීයික පිරියම් කිරීම. ප්‍රාථමික පිරියම් කිරීම, ද්විතීයික පිරියම් කිරීම සහ තෘතීයික පිරියම් කිරීම. right. එහෙනම් අපි ලියමු එතනින්. මෙහිදී ප්‍රධාන අධියර තුනකි. මෙහිදී ප්‍රධාන අධියර තුනකි. මෙහිදී ප්‍රධාන අධියර තුනකි. ලියන්න පළවෙනි එක. ප්‍රාථමික පිරියම් කිරීම. ප්‍රාථමික පිරියම් කිරීම. දෙවෙනි එක. ද්විතීයික පිරියම් කිරීම. ප්‍රාථමික පිරියම් කිරීම, ද්විතීයික පිරියම් කිරීම. තුන්වෙනි එක. තෘතීයික පිරියම් කිරීම. ප්‍රාථමික පිරියම් කිරීම, ද්විතීයික පිරියම් කිරීම සහ තෘතීයික පිරියම් කිරීම. right. අපි මාතෘකා කරගමු ප්‍රාථමික පිරියම් කිරීම.
මෙතෙන්දී වෙන්නේ සාමාන්‍යයෙන් ජලයේ තියෙන ඝන අපද්‍රව්‍ය තියෙනවා නම් ඒවා ඉවත් කරනවා. ආවෙන ද්‍රව්‍ය ප්ලාස්ටික් බෝතල් වගේ දේවල්. ඊළඟට වැලි සහ මැටි. අන්න ඒවා එක තටාකයක තියලා ඒක පෙරණයක් දාලා පෙරලා අරගෙන තව තටාකයකට ගන්න. එතකොට මෙයාගේ තුල ඝන අපද්‍රව්‍ය රැඳෙනවා. ඒ බේරිලා එන ජලය දවස් කීපයක් තියලා තිබ්බාම ලොකු තටාකයක මොකද වෙන්නේ? බරින් වැඩි ද්‍රව්‍ය වැලි මැටි වගේ අංශු මොකද වෙන්නේ? තැම්පත් වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය මගින් ජලයේ තියෙන බොර පැහැය කියන එක අඩු වෙනවා. ඇයි මේ අවලම්බිත අංශු ඔක්කොම පල්ලෙහාට අවක්ෂේප වෙනවනේ. මෙන්න මේක තමයි පළවෙනියටම සිද්ධ වෙන්නේ. right. එතකොට මේ සඳහා කිසිම ආකාරයකට සුද්ධජීවීන් භාවිතා කරන්නේ නැහැ. මේ සඳහා තනිකරම භාවිතා කරන්නේ යාන්ත්‍රික ක්‍රමවේදයක්. මේ සඳහා තනිකරම භාවිතා කරන්නේ මොකද්ද? යාන්ත්‍රික ක්‍රමවේදය. right. එහෙනම් අපි ලියමු මේ යටතේ මෙහිදී යාන්ත්‍රික ක්‍රමවේදයක් උපයෝගී කරගනි. මෙහිදී යාන්ත්‍රික ක්‍රමවේදයක් උපයෝගී කරගනි. යාන්ත්‍රික ක්‍රමවේදයක් උපයෝගී කරගනි. නැමැති මෙදිතර ලියලා ජලයේ පවතින ආවෙන ද්‍රව්‍ය මෙන්ම ජලයේ අවලම්බිත ද්‍රව්‍ය. ආවෙන ද්‍රව්‍ය මෙන්ම ජලයේ අවලම්බිත ද්‍රව්‍ය. ජලයේ අවලම්බිත ද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කරනු ලැබේ. ඉන්පසුව මෙම ජලය ද්විතීක පිරියම් කිරීම සඳහා යොමු කරනු ලැබේ. එහෙනම් හොඳට මතක තියාගන්න ප්‍රාථමික පිරියම් කිරීමේදී සුද්ධජීවීන් භාවිතා කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. දෙවෙනි එක ද්විතීක පිරියම් කිරීම. කරන්ට් එක ගියාට ගානක් නැහැ. මම මේක දාන්නම් රෙකෝඩින් එක දානෝනේ. මොනේ අම්ම ලියා ගන්න බැරි වෙච්ච ටික ලියා ගන්න. හරි. කොහොමද එහෙමයි දැන් අපිට උදේට කරන්ට් එක යනවා. දැන් මම අද SLT ලයින් එක අයින් කරලා මේ ඩයලොග් ඒක හරහා තමයි පාවිච්චි කරන්නේ. මොකද එදා පන්තිය කරගන්න බැරි වුණානේ. මේවා ඉතින් ඔව් අර බල්ලා තමයි ඔය බල්ලා තමයි උ දැන් අපේ ගෙදර ඉන්නවා. ඉතින් කූඩුවකුත් හදලා දුන්නා. කාලා බීලා ඉතින් අද දන්වැලකුත් ගෙනාවා. මොනව කරන්නද දෙන්නේ? ඔය කාලෙක අපි උට ණය වෙලා තියෙන්නේ නැති. දැන් උ ඉතින් අපේ ගෙදර ඉන්නවා. හරි. ද්විතීක පිරියම් කිරීමේදී
ඇත්තටම මේකේ ප්‍රධාන ක්‍රමවේද දෙකක් තියෙනවා. හොඳට අහගන්න මේක තමයි විභාගයේදී ගොඩක් අහන්නේ. මේ ද්විතීයික පිරියම් කිරීමේ අරමුණ වෙන්නේ ජලයේ BOD යගේ පහතෙහිදී. ජලයේ BOD යගේ පහතෙහිදී. මොකක්ද මේ BOD කියන්නේ? BOD කියන්නේ ජෛවීය ඔක්සිජන් නිල්ලුම. අපි ඒකට කියනවා බයොලොජිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් කියලා. ජෛවීය ඔක්සිජන් නිල්ලුම. මේක තමයි කියන්නේ බයොලොජිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් BOD කියලා කියන්නේ මේක. ඒ කියන්නේ මේ ජලයේ ඉන්නවා සුද්ධ ජීවි. ඇයි මේවා දූෂිත ජලයනේ? එතකොට මේ දූෂිත ජලයේ ඉන්නේ නාගරික කැලිකසල ආහාර ද්‍රව්‍ය අරෝම ගෙවල් වලින් ඉමතන ජලයේ අරෝම ඔක්කොමනේ තියෙන්නේ. එතකොට ඒවයේ තියෙනවා ජෛව වියෝජනීයට ලක්වන ද්‍රව්‍ය. ජෛව වියෝජනයට ලක්වන ද්‍රව්‍යද. ඒ කියන්නේ සුද්ධ ජීවීන්ට වියෝජනය කරලා අකාබනික සංයෝග බවට පත් කරන්න පුළුවන් ද්‍රව්‍ය. උදාහරණයක් විදිහට ආහාර ද්‍රව්‍ය අරෝමවා තියෙනවා. මෙන්න මේ ද්‍රව්‍ය තියෙනකොට සුද්ධ ජීවීන් මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඇයි ඒගොල්ලන්ට හොඳට ආහාර තියෙනවනේ. ඒ හින්දා සුද්ධ ජීවීන් ප්‍රමාණය ඉහළ යනවා. සුද්ධ ජීවීන් ප්‍රමාණය ඉහළ යන්න කියපුවා මේගොල්ලන්ගේ පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා ඔක්සිජන්. දැන් අපිටත් මේ කාමරයක ඉන්න ප්‍රමාණය වැඩි කරපුවාම උස්ම ගන්න ඔක්සිජන් ඕන. අමාර දේශපාලඥයන්ට නම් ඕනේ අපි දැක්ක පහුගිය කාලේ. ඒ වුණාට අපිට ඕන. එතකොට මෙන්න මේ ඔක්සිජන් සඳහා ඇති වෙනවා තරගයක්. අපි අතර නෙමෙයි ඇති වෙන්නේ. කවුරු අතද? මෙන්න මේ ජලයේ ඉන්න සුද්ධ ජීවීන් අතර ඔක්සිජන් සඳහා තරගයක් ඇති වෙනවා. අන්නේ ඔක්සිජන් සඳහා ඇති වෙන තරගය ජීවීන් අතර ඇති වෙන තරගයක්. ඒ හින්දා තමයි අපි කියන්නේ ඒක මොකද්ද? ජෛවීය ඔක්සිජන් නිල්ලුම. එහෙනම් ඔක්සිජන් නිල්ලුම ඇති වෙනවා නම් මෙන්න මෙයා පහළ හෙලන්න අපි මේකට දෙන්න වෙන්නේ මොනවද? පිටකින් දෙන්න ඕනේ ඔක්සිජන්. එහෙනම් අපි මේ ජලයේ දිය කරන ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරන්න. ජලයේ දිය වෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරනවායි කියලා කියන්නේ අපි ඒකට කියනවා වාතනය කරනවායි කියලා. අපි ඒකට කියනවා මොකක්ද කියලාද? වාතනය කරනවා. එහෙනම් වාතනය කිරීම මගින් මේ සුද්ධ ජීවීන්ගේ ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. වාතනය කිරීම මගින් සුද්ධ ජීවීන්ගේ ප්‍රමාණය වැඩි වෙනවා. සුද්ධ ජීවීන් කරන්නේ මෙන්න මේ තියෙන කාබනික ද්‍රව්‍ය මොකද වෙන්නේ? කාබනික ද්‍රව්‍ය වියෝජනය කරනවා සරල කාබනික ද්‍රව්‍ය බවට. සුද්ධ ජීවීන් කරන්නේ මේ තියෙන කාබනික ද්‍රව්‍ය වියෝජනය කරනවා සරල අකාබනික ද්‍රව්‍ය බවට. එහෙනම් ඔන්නෝක තමයි ඇත්තටම සිද්ධ වෙන ක්‍රියාව. මේක තමයි සිද්ධ වෙන ක්‍රියාවලිය මොකන්ද? ද්විතීයික පිරියම් කරන. ද්විතීයික පිරියම් කරන්නේදී සිද්ධ වෙන්නේ මෙන්න මේ ක්‍රියාව. හරිනේ? right. එහෙනම් අපි එමු ද්විතීයික පිරියම් කරන. දෙන්න කවුරු හරි ඇවිල්ලා කියන්නේ කොහේ හරි යන පල්ලේ කාවත් ඉතින් උගුරනවා. ඌ තාම පොඩිනේ බයයි. උගේ ඒවයින් වල නෑ අපි වැඩේ කරගන්න දෙන්නේ. right. එහෙනම් බලන්න. ද්විතීයික පිරියම් කිරීම. එන ලියමු. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ අලිනම් ඇවිල්ලා නේ. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ මේ ප්‍රධාන අරමුණ වන්නේ ජලයේ BOD යගේ. ජලයේ BOD යගේ වරන් ඇතුලේ දාගන්න ජෛවීය ඔක්සිජන් නිල්ලුම.
ජෛවීය ඔක්සිජන් ඉල්ලුම පහත හෙලීමයි. ජෛවීය ඔක්සිජන් ඉල්ලුම පහත හෙලීමයි. ඒ සඳහා ජලය වාතනය කළ යුතු වේ. ඒ සඳහා ජලය වාතනය කළ යුතු වේ. ඒ සඳහා ජලය වාතනය කළ යුතු වේ. මෙන්න මේ සඳහා උපයෝගී කරගන්නවා ප්‍රධාන ක්‍රමවේද දෙකක්. ප්‍රධාන ක්‍රමවේද දෙකක් උපයෝගී කරගන්නවා. එක ක්‍රමයකට කියනවා ස්ථීර ජෛව පටල තාක්ෂණය කියලා. ස්ථීර ජෛව පටල තාක්ෂණය. ස්ථීර ජෛව පටල තාක්ෂණය කියලා කියන එක ක්‍රමයකට. අනිත් ක්‍රමයට කියනවා සක්‍රීය කළ රොම්බොර ක්‍රමය කියලා. අනිත් ක්‍රමයට කියනවා සක්‍රීය කළ රොම්බොර ක්‍රමය කියලා. එක ක්‍රමයක් තමයි ස්ථීර ජෛව පටල තාක්ෂණය. අනිත් ක්‍රමය තමයි සක්‍රීය කළ රොම්බොර ක්‍රමය. හරි. එහෙනම් ලියමු. මෙහි ප්‍රධාන ආකාර දෙකකි. මොකේද මේ ද්විතීයික පිරියම් කිරීම. මෙහි ප්‍රධාන ආකාර දෙකකි. පළවෙනි එක ස්ථීර ජෛව පටල තාක්ෂණය. ස්ථීර ජෛව පටල තාක්ෂණය. දෙවෙනියට සක්‍රීය කළ රොන්බොර ක්‍රමය. සක්‍රීය කළ රොන්බොර ක්‍රමය. පළවෙනි එක ස්ථීර ජෛව පටල තාක්ෂණය, දෙවෙනි එක සක්‍රීය කළ රොන්බොර ක්‍රමය. මෙන්න මෙතෙන්දී ස්ථීර ජෛව පටල තාක්ෂණයේ ප්‍රධාන ක්‍රමවේද දෙකක් තියෙනවා. එක ක්‍රමයකට අපි කියනවා කාන්දු පෙරහන් ක්‍රමය කියලා. එක ක්‍රමයකට අපි කියනවා කාන්දු පෙරහන් ක්‍රමය කියලා. ස්ථීර ජෛව පටල තාක්ෂණයේ ප්‍රධාන අවස්ථාව තමයි කාන්දු පෙරහන් ක්‍රමයේ එක අවස්ථාව. මෙතෙන්දි වෙන්නේ මෙහෙමයි. මේක ඔයගොල්ලෝ දන්නවා. ලොකු ටැංකි ගන්නවා. ඒ ටැංකි වල මේ පතුල සිදුරු සහිත දැලකින් ආවරණය කරලා තියෙනවා. මේක උඩ අසුරනවා. ගොඩාක් වෙලාට ඔය මෙටල් වගේ ඒවා දානවා. බොරළු ලොකු කැට තියෙන ඒවා. මේව දාලා තියෙනවා. ඒකල්ල මේකට ජලය අරගෙන එනවා මෙහෙන්. මේ ආකාරයට. මේ එන්නේ ඇත්තටම ප්‍රාථමික පිරියම් කරපු ජලය. මේ එන්නේ ප්‍රාථමික පිරියම් කළ ජලය. ප්‍රාථමික පිරියම් කරපු ජලය. ඒ අරගෙන ඉවිල්ලා මෙයා මෙන්න මේ ආකාරයකට බටයකින් වැස්සෙන්න සලස්සනවා බටේ සිතුරු විතර. මේක මොකද වෙන්නේ? කරකවෙනවා. එම කරකවි වතුර වැටෙනවා බෑස්සෙනවා. එතකොට මේ ගල් අතරින් මේවා වැටෙනකොට මේවා අතර ඉන්නවා ස්වායවික බැක්ටීරියා. මොනවාද මේ? ගල් වල ස්ථිරව පටල විදියට බැඳලා ඉන්නවා ස්වායවික බැක්ටීරියා. එතකොට
ස්වායවික බැක්ටීරියාවන් කරන්නේ මේ ජලයේ තියෙන කාබනික ද්‍රව්‍ය. ජලයේ තියෙන කාබනික ද්‍රව්‍ය බිඳ හෙලනවා සරල අකාබනික ද්‍රව්‍ය බවට. සරල අකාබනික ද්‍රව්‍ය බවට. ජලයේ තියෙන කාබනික ද්‍රව්‍ය බිඳ හෙලනවා සරල අකාබනික ද්‍රව්‍ය බවට. මෙන්න මේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ කාන්දු පෙරහන් ක්‍රමය කියලා. right එහෙනම් තල්ලකුණක් දාලා ලියමු. ස්ථිර ජෛව පටල තාක්ෂණයේ ස්ථිර ජෛව පටල තාක්ෂණයේ ස්ථිර ජෛව පටල තාක්ෂණයේ ප්‍රධාන ක්‍රමවේද දෙකකි. ප්‍රධාන ක්‍රමවේද දෙකකි. ලියාගමු පළවෙනි එක. කාන්දු පෙරහන් ක්‍රමය. කාන්දු පෙරහන් ක්‍රමය. චුට්ටක් පොඩිවට මේ රූපසරහන ඇඳගමු. රූපසරහන පොඩ්ඩක් ඇඳගමු. මේ ඉන්නේ ප්‍රාථමික පිළියම් කරපු ජලය. මේ තියෙන්නේ වැලි නැත්නම් බොරළු මෙටල්. ඒ වෙනකන් රිජිෆෝම් ගන්නත් පුළුවන්. රිජිෆෝම් ගන්නත් පුළුවන්. දැන් අදින් මේ පාඩම ඉවර වෙනවා. එතකොට තාපයේ පාඩමේ ටිකක් තියෙන එක සෙනසුරාදාට ඉවර වෙනවා. ඊළඟට ඔයගොල්ලන්ට පාඩම් දෙකක් යනවා. එකක් තමයි භ්‍රමණ චලිතය. මේ තියෙන මේ පාඩම. මේ පාඩම ටිකක් අමාරුයි. ඉතින් පන්ති නම් කට් කරගන්න එපා. ඊළඟට රසායන විද්‍යාවේ යන්නේ බහුව අවයවික රසායන. මේක අල්ලපුවම අර පේන්නේ මේ එක මේ බෑග්ග්‍රවුන්ඩ් එක. මේ බහුව අවයවික රසායන. මොන නමුත් අපි අනිත් අයට සාපේක්ෂව යම්කිසි ප්‍රමාණයක් සිලබස් එකේ ඉස්සරහින් ඉන්න. ඒක ඔයගලන්ට වාසියක්. මොකද දැන් රිවිෂන් එක පටන් ගත්තාම නෝට් එකත් එක්කම බලමු මේ IMS එකකින් රට ඇරපුවාම ආයේ PDF ගන්න එපායි කියනවා. පුළුවන් අයට ඒගොල්ලෝ ටියුට් එක බාර දෙන්න කියනවා. ඒගොල්ලෝ කූරිය කරලා හරි මොකක් හරි කරන්නම් කියලා. මොකද ආයතනක් දැන් දැඩි අර්බුද වලට ලක් වෙලා තින්නේ ඔය පවත්වා ගැනීම සම්බන්ධයෙන්. රටේම ප්‍රශ්න. රටේම නෙමෙයි ලෝකේම ප්‍රශ්න. එතකොට අපි මොන හරි එකඟතාවයකට ඇවිල්ලා මේක කාටත් අපහසුතාවයට නැති වෙන ආකාරයට මේක පවත්වාගෙන යනවා. මොකද ගොඩාක් වෙලාවට
දෙසැම්බර් විතර වෙනකොට ඔයගොල්ලන්ට වැක්සින් එක කරයි ඉස්කෝලේ යන්න. ඒක ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ ගමන හරි ගියපුවාම කොවිඩ් ජනවාරි වෙනකොට සාමාන්‍ය ආකාරයට රට විවෘත වෙයි කියන අදහසේ තමයි බහුතරයක් අය ඉන්නේ. මොන වෙයිද දන්නේ වෙන එකක් දන්නේ නැහැ. මොනවා නමුත් ඕගොල්ලන්ට දැන් මේ තියෙන කාලේ කරන්න තියෙන්නේ අපි මේ ඔන්ලයින් අමාරුවෙන් හරි කරන දේ කරගෙන යන එක. දැන් අපි ඕගොල්ලෝ දන්නවා අවම පහසුකම් යටතේ මම නම් කරන්නේ කැමරා නැහැ. වෙබ්කැම් එකක් තියෙන්නේ. ඒ වෙබ්කැම් එක ගහපුවම පැහැදිලි නැති වෙන ඉඳා මේ ලැප්ටොප් එකේ කැම් එකෙන් තමයි අද කරන්නේ. නැත්නම් ෆෝන් එක ගන්නවා කැමරා එක විදියට. එහෙම නැතුව මේ කැමරා ගහගෙන වීඩියෝ හදාගෙන වීඩියෝ එඩිට් කරගෙන එහෙම නෙමෙයි මේ යන්නේ සාමාන්‍ය විදියට පන්තියේ කතා බහ කරගෙන යනවා. ඔයගොල්ලන්ටත් ඔයගොල්ලෝ chat කරනවා. කාට හරි මොන හරි අහන්න දෙයක් තිබ්බොත් මයික් එක ඔන් කරලා අහන්න පුළුවන්. එහෙම කිසිම ගැටලුවක් නැහැ නිකන් විකාර වැඩ කරන්නේ නැතුව. ඉතින් මේ Zoom meet එකක් කරනකොට ඔයගොල්ලන්ගේ සල්ලි වලනොත් සෑහෙන ප්‍රමාණයක් කැපිලා යනවා. රවුටර් නැති අයට එහෙම. එහෙනම් හැමෝම අපහසුවෙන් යන්නේ. හැබැයි එහෙම කියලා මේ රට යන කාලය යනු ඕගොල්ලෝ ඉගෙන ගත්තේ නැත්නම් වැඩේ ටිකක් අපහසු වෙනවා. මොකද දැන් රුපියල් වලින් සල්ලි හම්බ කරලා බෑ. ඩොලර් වලින් හම්බ කරන මට්ටමට රටේ ආර්ථිකය පල්ලෙහාට වැටලා තියෙනවා. දැන් මම දැක්කා මහා බැංකුවේ අධිපතිතුමා කියනවා වාහන ආනයනය කරන්න පුළුවන් ටැක්ස් එක ගෙවන්න වෙන්නේ ඩොලර් වලින් කියලා. ඉතින් ඒ මට්ටමට අපි කවදාවත් ඩොලර් හොයලා තියෙනවද නැහැ? දැන් ඔයගොල්ලන් මේ කරන Zoom පැකේජ් එකට මගේ account එකට මම රුපියල් වලින් දාපුවම ඩොලර් වලින් කැපෙනවා. ඉතින් ඔන්න ඒ වගේ කතන්දර ගොඩක් එනවා. මේ බලමු ඉතින් අපි පුළුවන් ආකාරයකට මේක කරගෙන යමු. right එහෙනම් ලියමු මේ යටතේ ඔව් ගේ වටේ දුවන්නත් ඕනේ සිග්නල් හොයාගන්න. දැන් අද නම් වයින්නේ නැහැ. නැත්තම් මේත් එන ප්‍රශ්න තමයි. හැටිනම් ලියමු. මෙහිදී ප්‍රාථමික පිරියම් කළ ජලය බැක්ටීරියා වැඩිවීමට සැලැස්සූ අක්‍රීය ද්‍රව්‍ය බැක්ටීරියා වැඩිවීමට සැලැස්සූ අක්‍රීය ද්‍රව්‍ය මතින් වැස්සීමට සලස්වනු ලැබේ. අක්‍රීය ද්‍රව්‍ය මතින් වැස්සීමට සලස්වනු ලැබේ. අක්‍රීය ද්‍රව්‍ය මතින් වැස්සීමට සලස්වනු ලැබේ. එහිදී එම අක්‍රීය ද්‍රව්‍ය මත ඌ බැක්ටීරියාවන් මගින් අක්‍රීය ද්‍රව්‍ය මත වූ බැක්ටීරියාවන් මගින් ජලයේ දියවී ඇති කාබනික ද්‍රව්‍ය සරල අකාබනික ද්‍රව්‍ය බවට
බිඳ හෙළනු ලබයි. බිඳ හෙළනු ලබයි. right. ඊළඟට අපි යනවා මේ ස්ථිර ජෛව පටල තාක්ෂණයේ දෙවෙනි ක්‍රමවේදය. මම ගන්නම් ඒක B කියලා. ඒකට අපි කියන්නේ ඉංග්‍රීසියෙන් නම් කියන්නේ rotating drum method කියලා. ඒක කියනවා rotating drum method කියලා. හැබැයි සිංහලයේදී ඒකට කියන්නේ භ්‍රමණ බෙර ක්‍රමය කියලා. භ්‍රමණ බෙර ක්‍රමය. භ්‍රම ක්‍රමය. මෙතෙන්දි කරන්නේ මේකයි. ලොකු බැරල් එකක් වගේ එකක් ගන්නවා. මේක විශාල එකක්. ඒකේ මෙන්න මේ සුදු ජීවීන් ගණාවාස හදන්න පුළුවන් ආකාරයට මේක මේ කොටු දැලක් වගේ තමයි තියෙන්නේ. ඉතා සියුම් සිදුසයි. මේක තුල සුදු ජීවීන් ගණාවාස හැදිලා ඉන්නවා. සුදු ජීවීන් ගණාවාස හැදිලා ඉන්නවා. මේක ඊට පස්සේ අපි කරන්නේ මේ තියෙන්නේ අපජලය. මේ අපජලය තුල මේක භාගයක් විතර ගිල්ලනවා. මේ තියෙන්නේ අපජලය. අපජලය කියවනේ මෙතන තියෙන ඇත්තටම ප්‍රාථමික පිරියම් කරපු ජලය. මෙයා මොකක් හරි ආකාරයකින් මේක රඳවලා කරකෙවෙන්න සලස්වනවා. එමේ වේගයෙන් කරකෙවෙන්නේ නැහැ. හිමීට කරකෙවෙන්න සලස්වනවා. මේක මේ ආකාරයට කරකෙවෙන්න සලස්වනවා. එතකොට මෙන්න මේ කොටසේ ජලය තුල ගිලිනන තියෙන්නේ. මේ කොටසේ ඉන්න සුද්ධ ජීවීන් මේ ජලයේ තියෙන කාබනික ද්‍රව්‍ය වියෝජනය කරනවා සරල කාබනික ද්‍රව්‍ය බවට. ජලයේ තියෙන කාබනික ද්‍රව්‍ය වියෝජනය කරන මොනවාද? සරල කාබනික ද්‍රව්‍ය බවට. එතකොට මේ කොටසේ ඇයිද ඔක්සිජන් තියෙනවා. හැබැයි ආහාරනේ. ආහාර කියන්නේ කාබනික ද්‍රව්‍ය නෑනේ. මේගොල්ලෝ මේක හිමීන කරගෙවද්දී කාබනික ද්‍රව්‍ය සරල කාබනික ද්‍රව්‍ය වලටපත් වෙනවා. මේගොල්ලෝ ඒ අවස්ථාවේදී ඔක්සිජන් වලින් හොඳට සම්බන්ධ වෙනවා. මේ කොටසේ යටට එනකොට ඒගොල්ලෝ ඊගාවට කාබනික ද්‍රව්‍ය සරල කාබනික ද්‍රව්‍ය වලටපත් වෙනවා. එහෙනම් මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා භ්‍රමණ. මේක කරගෙවෙනවා. මේක බෙරයක් වගේනේ. භ්‍රමණ බෙර ක්‍රමය කියලා කියනවා. මේ බැක්ටීරියාවක් හදන්න කියන්නේ බැක්ටීරියාවන් ස්වභාවික බැක්ටීරියාවන් තමයි ගන්නෙ. ඒගොල්ලන්ව වර්ධනය උත්තේජනය කළා තමයි මේ ස්ථිර ජෛව පටල විදියට පාවිච්චි කරන්නේ. කෘත්‍රිමව බැක්ටීරියා හදන්නේ නැහැ. right. එහෙනම් භ්‍රමණ බෙර ක්‍රමය චුට්ටක් මේ රූප සරණත් යන ගමු. එහෙනම් මේ තියෙන්නේ ප්‍රාථමික පිළියම්කර ජලය නැත්නම් අපජලය. මේ තියෙන්නේ බැක්ටීරියා ගණාවාස. බැක්ටීරියා ගණාවාස. මේකත් පොඩ්ඩක් දැනගන්න. ලස්සනට අඳින්න ඕනේ නැහැ. මම ඕවා ඔක්කොම print කරලා revision එකේදී දෙනවා. ඔයාලා දැන්ට කටු සරණක් ගහගන්න. මට revision එක ගෙනින්න ඕනේ ආකාරය පිළිබඳව WhatsApp message එකක් එක්කෝ මේ සිංහලෙන් ලියලා ඒක නැත්නම් ඉංග්‍රීසියෙන් ලියලා
හැබැයි ওই දෙක මිශ්‍ර කරලා ලියන්න බෑ. ඒකට කියව ගන්න අමාරුයි. එහෙම නැත්නම් සරලම විදිය වොයිස් මෙසේජ් එකක් විදියට දාන්න. ගෲප් එකට දානවා නම් ඒත් එහෙමයි. එහෙම නැත්නම් පුද්ගලිකව එව්වත් ඒත් කමක් නැහැ. එතකොට මට ID එකක් ගන්න පුළුවන් ඔයගලන්ට වෙන්න ඕනේ ආකාරය මොකක්ද කියලා. මොන ආකාරයකට උනත් මගේ නම් අදහස පුළුවන් උපරිමයට විභාගේ පාස් වෙන්න ඕනේ. එතකොට තමයි රජයෙන් ඊගාවට දෙනවා රජයේ විශ්වවිද්‍යාල වලට අහු වෙන්නේ නැති අයට පුද්ගලික විශ්වවිද්‍යාලයට යෑම සඳහා ලෝන් එකක් දෙනවා ලක්ෂ 14ක් ලංකා බැංකුව හරහා. එතකොට මේ ලෝන් එක හරහා හරි උසස් අධ්‍යාපනයේ සඳහා පිවිසෙන්න අවස්ථාවක් ඇති කරගන්න. මොකද මේ රට ගමන් කරන තාලේ ඒ තරම් හොඳ නැහැ. ඔයගොල්ලෝ ඉගෙන ගත්තොත් පිට රටකට හරි ගිහිල්ලා අඩුම ගානේ තමන්ගේ පවුලේ උදවියට සුබානාගතයක් හදන්න පුළුවන්. ඇත්තටම ටෙක්නොලොජි අඳුන්වා දීමේ අරමුණක් උනේ ශ්‍රමිකයන් කියන්නේ විෂය දැනුමින් සන්නද්ධ නිපුණ ශ්‍රමිකයන් සැපයීම තමයි අරමුණ උනේ. ඒ අරමුණ ඉතින් ඇතැම් ඉස්කෝලවල විදුහල්පතින්ගේ ක්‍රියාකාරීත්වය නිසා වෙනස් වෙලා තියෙනවා. ඒතකොට ජාතික අරමුණක පිටවලා මේ කරපු වැඩ දැන් අසාර්ථක වෙලා තියෙනවා. ඉතින් අපි ඕගොල්ලන්ට කියන්නේ කොහොම හරි කරලා ඕගොල්ලන්ගේ ජීවිතේ කොට දාගන්න. මැදපෙරදිග රටවල් වලට නෙමෙයි යන්න ඕනේ ඔය කැනඩා වගේ යුරෝපියන් කන්ට්‍රීස් වලට. ඒකට අවශ්‍ය කරන පසුබිම හදා ගන්න. විභාගේ පහුවෙලත් අපි දැන් ඊයේ පෙරේදත් මං ගිය සැරේ විභාගෙ ලියපු අය ඔක්කොටම ඉංග්‍රීසි කෝස් එකකටත් වැඩි ෆ්‍රී කරගන්න සෙට් කරලා දුන්නා. කොහොමද ඔයගොල්ලෝ විභාගෙ ලියලා ඉවරුණා කියලා අපි එහෙම අතෑරලා දාන්නේ නැහැ. අපි කියන්නේ මම අතෑරලා දාන්නේ නැහැ. අහුවෙන හැම අවස්ථාවෙම ඔයගලන්ට ගන්න පුළුවන් අවස්ථා ඔක්කොම අරගෙන දෙන්න. ඒ ඉන්න කොහොම හරි කරලා මේ අහුවෙච්ච chance එකෙන් ගොඩ යන්න. හැමෝම කැම්පස් යන්නේ නැති බව දන්නවා මම. ඔයගොල්ලොත් දන්නවා. හැබැයි උත්සාහ නොකර ඉන්න එපා. උත්සාහ කරන එකට මොකක් හරි එකක් හම්බ වෙනවනේ. හයි ලියමු මේ යටතේ. මේදී ස්වායුක බැක්ටීරියාවන් වැඩිවීමට සැලැස්වූ විශාල බෙරයක් වරන් ඇතුලේ දාගන්න ඩ්‍රම් කියලා. විශාල බෙරයක් අප ජලය තුල අඩක් ගිල්වා සෙමෙන් භ්‍රමණය වීමට සලස්වනු ලැබේ. එහිදී අපජලය තුල ගිලී ඇති කොටසේ වූ බැක්ටීරියාවන් මගින් ජලයේ වූ කාබනික ද්‍රව්‍ය සරල අකාබනික ද්‍රව්‍ය බවට පත් කරනු ලැබේ. ජලයේ වූ කාබනික ද්‍රව්‍ය සරල අකාබනික ද්‍රව්‍ය බවට පත් කරනු ලැබේ.
right එහෙනම් මේක තමයි භ්‍රමණ බෙර ක්‍රම. අහලා තියෙනවා ටෙක්නොලොජි වලට හොඳම කැම්පස් එක. දැනට හොඳම කැම්පස් එක විදිහට පිළිගන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ටෙක්නොලොජි ෆැකල්ටි එක. හේතුව ජයවර්ධනපුර වෙනම ටෙක්නොලොජි ෆැකල්ටි එකක් තියෙනවා, දෙවෙනියට දෙන්නේ කොළඹ. මම දැක්කා යෝජිත ෆැකල්ටි එක දාලා තියෙනවා රජරට විශ්වවිද්‍යාලයේ ටෙක්නොලොජි. ඒකත් ඔක්කොම පාසුකම් සහිතව ගොඩනැංවෙයි මේ ඉස්සරහට. එතකොට ඊගාවට වයඹ මොරටුව තාම දාලා නැහැ. මොරටුවේම ඔක්කොම දෙයි මං හිතන්නේ මේ අවුරුද්දේ අලුතෙන් ඉස්කෝල වලත් කීපයක පටන් ගන්න යන අර ජාතික පාසල් වශයෙන් නම් කරලා ඒවයි ටෙක්නොලොජි පටන් ගන්න යනවා. ජර්මන් ටෙක් යන්න දෙනවා නම් හොඳයි. ඒකටත් ඉසඩ් අගේ තියෙනවා. එහෙනම් මොනව කරන්නද? හොඳ ඉසඩ් සගයක් තියෙනවා. හොඳ ඉසඩ් අගයක් ගන්න. ඒක තීරණය ඒක එක මෙහෙම කියන්න බෑ. 1.5 3යි කියලා කියන්න බෑ. ඒක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. ජැෆ්නා තියෙනවා, කැලණිය තියෙනවා, කොළඹ තියෙනවා, මොරටුව තියෙනවා, ජැෆ්නා තියෙනවා, වයඹ තියෙනවා, රජරට තියෙනවා, ඌව වෙල්ලස්ස තියෙනවා, අග්නිදික විශ්වවිද්‍යාලය තියෙනවා. ඔන්න ඔය කියන විශ්වවිද්‍යාලවල රුහුණ තියෙනවා. ටෙක්නොලොජි තියෙනවා. දැන් ඔයගොල්ලෝ බය වෙන්න දෙයක් නැහැ. ඉඩකඩ තියෙනවා. ඔයගොල්ලන්ට දෙන්නේ සුදුසුකම හදාගන්න විතරයි. එතකොට ජර්මන් ටෙක් යන දිසඩගේ බලපාන. හරි මට ඔය කෙනෙක් කියනවා මොකන්ද දාලා තිනවා පේපර් ක්ලාස් එකක් කරමුකෝ. ඒක තමයි මම කියන්නේ. ඔයගොල්ලන්ගේ අදහස මට දාන්න ප්‍රයිවට්. දැන් මේකේ දැම්මට දැන් මෙතන මම නිකන් කියවලා පන්ති වෙනකොට අමතක වෙනවා. මට WhatsApp message එකක් විදිහට voice message එකක්ම දාන්න. මේ ඔයගොල්ලෝ මම දැන් දන්නවනේ අවුරුද්දක් තිස්සේ. ඉතින් voice message එකක් විදිහට දාන්න. එතකොට මම ඒවා වෙන වෙනම ලියාගෙන අමාරු පාඩම් කොටස් වල කරන්න ඕනේ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට කියනවා. තේන්න අපි වැඩේ පටන් ගමු. මේක අතාරින්න එපා. right. එහෙනම් මම එනවා දෙවෙනි ක්‍රමය මොකන්ද? කාන්ත පෙරහන් ක්‍රමයයි භ්‍රමණ පෙර ක්‍රමයයි දෙකම ආවේ ස්ථිර ජෛව පටල තාක්ෂණයේ. දෙවෙනි ක්‍රමය තමයි සක්‍රීය කළ රොන්බොර ක්‍රමය. එහෙනම් ලියමු. සක්‍රීය කළ රොන්බොර ක්‍රමය. සක්‍රීය කළ රොන්බොර ක්‍රමය. සක්‍රීය කළ රොන්බොර ක්‍රමය. මට විනාඩියක් දෙන්න. එන්න. සක්‍රීය කළ රොන්බොර ක්‍රමය. ජර්මන් ටෙක් එකට ගිය අවුරුද්දේ O level වල රිසල්ට් වලින් ඉල්ලන්න පුළුවන් නම් ඇප්ලිකේෂන් ගහලවන්න ඔය ගිහිල්ලා බලන්න මේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් වලට. ඒකල ඇප්ලයි කරන්න පුළුවන් අය ඇප්ලයි කරන්න. හරි මේ ඔව් මම මේ ටාස්ක් එක තියෙන්නේ මම ඉවර කරලා ගන්නද? මම ඉවර කරලා ගන්න. right. එතකොට සක්‍රීය කළ රොන්බොර ක්‍රමේදී වෙන්නේ ඔව් එහෙම ඇති. ඉතින් මේ දේශපාලනීය අරමුණක් යන්න බැරි. මම ඒකෙන් නම් හරියටම දන්නේ නැහැ. මම කියන්නේ සුදුසුකම් හදා ගන්නකො. එතකොට එක එකාගේ පස්සෙන් යන්න ඕනේ නැහැ. right. මෙතෙන්දි කරන්නේ අපි ගන්නවා ප්‍රාථමික පිරියම් කර ජලය. ප්‍රාථමික පිරියම් කළ ජලය. ඒකල්ල මෙන්න මේ ටැංකිය අපි වාතනය කරනවා. වාතනය කරනවා. ඒ කියන්නේ වායු බබලනය කරනවා. එතකොට ඊට පස්සේ මේකෙන් එනවා ජලය. ඒ ජලය දෙවෙනි ටැංකියට ගන්නවා. මේකට ගන්නවා. මේකේ වාතනය කරපුවා මේකේ ඇති වෙනවා අවසාදන මේකේ තියෙනවා. හැබැයි මීට වඩා අවසාදන මේකේ ඇති වෙනවා. මොකද සුද්ධජීවීන් ජීර්ණය කරලා දෙන කාබනික සංයෝග මේ තැන්පත් වෙනවා. ඒ වගේම සුද්ධජීවිනුත් ඉන්නවා. මෙන්න මේ ටික නැවත යොමු කරනවා මේ ටැංකිය. මේ ටික නැවත යොමු කරනවා මේ ටැංකිය.
එතකොට මේ තියෙන්නේ රොන් බොර. මේ තියෙන්නේ රොන් බොරම තමයි. මේ රොන් බොර නැවත යාන්ත්‍රික ක්‍රමවේදයක් භාවිතා කරලා මේ දෙන්න. දැන් රොන් බොර නැවත යවනවා පළවෙනි ටැංකියට. ඒ කියන්නේ මේකට කියනවා වාතන ටැංකිය, මේකට කියනවා අවසාදන ටැංකිය. එහෙනම් රොන් බොර යමු කිරීම. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේකයි. මේ රොන් බොරවල ඉන්නවා ස්වායක සුද්ධජීවී. එතකොට මේ ටැංකියේ මේ වාතන ටැංකියනේ, මේ වාතන ටැංකියේ ස්වායක සුද්ධජීවීන්ගේ ඝනත්වය වැඩි කරනවා. මේ වාතන ටැංකියේ ස්වායක සුද්ධජීවීන්ගේ ඝනත්වය වැඩි කරනවා. වැඩි කරපුවාම මේකේ කාබනික ද්‍රව්‍ය වියෝජනය වේගවත් කරනවා. ඒ ජලය මේකට යනවා. මෙතනින් පෘථීක පිළියම් කිරීම සඳහා ජලය ගන්නවා. අවශ්‍ය නම් පෘථීක පිළියම් කිරීම සඳහා ජලය ගන්නවා ඉවරයි. මෙන්න මේකට තමයි අපි කියන්නේ activated Sulch method කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. සක්‍රිය කළ රොන් බොර ක්‍රම. සක්‍රිය කළ රොන් බොර ක්‍රම. right. චුට්ටක් මේ රූප සරණ නැතනගමු. කොහොම හරි මං කිව්වා ඊට කලමනාකරණය කරගමු කියලා. පොඩ්ඩයි ඉන්නලා. එනේ හැම කැම්පස් UGC එකට කීයටවත් දේශපාලනයෙන් දාන්න බෑ UGC එක කරනවා තියෙන එක. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් එකේ ඉසඩ්ඩගේ ඉසඩ්ඩගේ මත පදනම් වෙච්ච කිසිම එකකට කැම්පස් එකට දේශපාලනයෙන් දාන්න බෑ ළමයි. දැන් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ අනිකුත් කෝස් වලට යන්න පුළුවන් විශ්වවිද්‍යාල නොවන ඒවාට පුළුවන් ඇති. හැබැයි විශ්වවිද්‍යාල වලට තනිකරම යන්නේ ඉසඩ්ඩගේ මත පදනම්. එතකොට කොළඹ විශ්වවිද්‍යාලයට සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යනම නම් ආම වශයෙන් ලංකාවේ පළවෙනි ET කරනම නම් පළවෙනි 300 අතර වගේ ඉන්න ඕන. PhD කරනවා නම් පළවෙනි 220 වගේ අතර ඉන්න ඕන. ඒක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. මේ සැරේ ටෙක්නොලොජි ගන්න ප්‍රමාණය වැඩි කරා. ලබන අවුරුද්දේ තවත් වැඩි වෙයි. ඔයාලනේ රිවිෂන් පන්තියේ මැදක් යනකොට තේරෙනවා මේකට මාර මහන්සියක් ගන්න ඕන. එහෙනම් මම උපරිම විදියට මට පුළුවන් ආකාරයට කරනවා. මං ගාව තියෙන සම්පත් පාවිච්චි කරලා. එතකොට ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්න එපා මේ කැමරාවක් දාගෙන මේ ෆේෂල් එකක් දාගෙන ඔයගොල්ලන්ගේ ඉස්සරහට එනවා කියලා. ඔයගොල්ලන්ට මං කොහොම හිටියත් වැඩක් නැහැ. ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ වැඩේ වෙන්න ඕනේ. අපි දකින්නෝනේ කැමරා ඉස්සරහා ඉන්නේ සමහරක් අය උගන්නන අය නෙමෙයි ඒගොල්ලෝ නිකන් නළුවෝ. ඉතින් එහෙම බලනවා නම් ඉතින් ටෙලි නාට්‍යයක් බලන්න පන්තියේ ඉන්න. මොකද ඒව ඉන්න අය කොහොමද මේකප් කරලානේ මේ ඉන්නේ. උගන්නන ගුරුවරයාගෙන් විෂය දැනුම ගන්න. එයාගේ හොඳ දෙයක් තියෙනවා නම් ගන්න, නරක දෙයක් තියෙනවා නම් ඒක බැහැර කරන්න. රිවිෂන් පන්තියේ මම පටන් ගන්න ප්ලෑන් කරන්නේ නොවැම්බර්. හැබැයි මම ලබන මාසේ දවස් 3ක් විතර දාලා මේ අමතරව ඔයගොල්ලන් පන්තියකට හුරු කරනවා. එතකොට දැන් අද මේ තාපීය පාඩම ඉවර කර ගන්න ඕනේ. අදින් මේ පාඩම ඉවර වෙනවා. ලබන මාසේ කරනවා. එහෙම දැන් නොකර ඉන්නේ නැහැ කරනවා. අපි බලමු මේක අදිස්සි වෙන්න දෙයක් නැහැ. මං ගාව ප්ලෑන් එකක් තියෙනවා. මං ඒ ප්ලෑන් එකට කරනවා. ඔයගොල්ලෝ ඒ ප්ලෑන් එක හරියටම ඉම්ප්ලිමන්ට් කරන්න. ගොඩාක් වැඩ කරන්න ඕනේ. CR පොත්තේම ලියන්න වෙයි 10ක් 12ක් නෝට් හදනකොට. කියන්නේ රිවිෂන් එකේදී මම නෙමෙයි යටම ලියලා තියෙන්නේ රොන් බොර යොමු කිරීම කියලා. රොන් බොර යොමු කිරීම. ඕගොල්ලෝ තමයි වැඩ කරන්න ඕනේ. මේ වැඩ කරන්න සූදානම් වෙන්න. අපි ගොඩාක් වෙලාවට උදේ 6:00 විතර පටන් අරගෙන
8:00 ඊගාවට 9ට පටන් අරගෙන ආයෙ 11 විතර වෙනකල් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් උපරිමයෙන් වැඩ කරමු. මට පුළුවන් ආකාරයට මම සපෝට් එක දෙන්නම්. ඔයගොල්ලෝ කොහොම හරි කරලා බලමු. වාතනය මේක වාතනය ප්‍රාථමික පිරියම් කළ ජලය රොන්බොර යොමු කිරීම මෙතනත් රොන්බොර ශ්‍රුතික පිරියමට යොමු කිරීම ඔය පුද්ගලික අදහස් ටික මට දක්වන්නකො මේ WhatsApp වලින් voice message වලින් ඒක තේරෙනවා එතකොට නැත්නම් අර ඉංග්‍රීසි සිංහලයි මිශ්‍ර කරපුවාම ඒව කියවපුවාම වලිප්පුවත් හැදෙනවා සමහරක් වෙලාවට උණ වැඩි වෙනවා right එහෙනම් ලියමු අපි ලියන්න මෙහිදී ප්‍රාථමික පිරියම් කළ ජලය පළමුව වාතන ටැංකියට යොමු කෙරේ. ඊතලෙන් දාලා තියෙන්නේ රොන්බොර යොමු කිරීම කියලා. රොන්බොර යොමු කිරීම කියලා තමයි දාලා තියෙන්නේ. පළමුව වාතන ටැංකියට යොමු කෙරේ. එහිදී ස්වායුක සුභජීවීන්ගේ ක්‍රියාකාරීත්වයෙන් ජලයේ වූ කාබනික ද්‍රව්‍ය සරල අකාබනික ද්‍රව්‍ය බවට බිඳ වැටීම සිදුවේ. ඉන්පසු එම ජලය ද්විතීක ටැංකිය වෙත යොමු කරනු ලැබේ. එහිදී තවදුරටත් ස්වායුක සුභජීවීන්ගේ ක්‍රියාකාරීත්වයෙන් කාබනික ද්‍රව්‍ය බිඳ වැටීම සිදුවේ. එහිදී අවසාදනය වන රොන්බොර නැවත පළමු වාතන ටැංකිය වෙත
එහිදී අවසාදනය වන රොන්බොර නැවත පළමු වාතනටෙන් ගිය වෙත. එහිදී අවසාදනය වන රොන්බොර පළමු වාතනටෙන් ගිය වෙත යොමු කෙරේ. යොමු කෙරේ. එහෙනම් ද්විතීක පිරියම් කිරීමේ ප්‍රධාන අවස්ථා දෙකයි. එකක් තමයි ස්ථිර ජෛව පටල තාක්ෂණ ක්‍රමවේදය. දෙවෙනි එක තමයි මොකන්ද? සක්‍රීය කළ රොන්බොර ක්‍රමය. එහෙනම් ද්විතීකව පිරියම් කරපු ජලය අවශ්‍ය නම් අපිට තෘතීක පිරියම් කිරීමක් සඳහා යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් නම් කරන්නේ විශාල ජල මූලාශ්‍ර වලට උදාහරණයක්. right ලියන්නේ නම් තෘතීක පිරියම ඊගාව මාතෘකාව. තෘතීක පිරියම් කිරීම. තෘතීක පිරියම් කිරීම. ලියන්න. ද්විතීක පිරියම් කළ ජලය ද්විතීක පිරියම් කළ ජලය ද්විතීක පිරියම් කළ ජලය බොහෝ විට තෘතීක පිරියම් කිරීමකින් තොරව තෘතීක පිරියම් කිරීමකින් තොරව තෘතීක පිරියම් කිරීමකින් තොරව විශාල ජල මූලාශ්‍ර වලට මුදා හරිනු ලැබේ. විශාල ජල මූලාශ්‍ර වලට මුදා හරිනු ලැබේ. ඇතැම් විට ක්ලෝරීන් වැනි රසායනික ද්‍රව්‍ය යෙදීමද සිදු කරනු ලැබේ. right ඔන්න ජලය පිරියම් කිරීම ඉවර වුණා. ඊළඟට තියෙන්නේ සුද්ධජීවීන් මත පදනම් වන කර්මාන්ත සඳහා ජාන තාක්ෂණයේ භාවිතා කිරීම. right මෙන්න මේක ලෝකයේ ඉතාමත්ම ප්‍රමුඛ කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. ඒක තමයි ඇමරිකාව ප්‍රධාන වශයෙන්ම චෝදනා කරා චීනයට මේ කොරෝනා වෛරස් එක චීනය තුල හදපු එකක් කියලා. ඒක හැබැයි ඔප්පු කරගන්න බැරි වුණා. එන්න ඒ ආසිත ක්‍රියාකාරකම් තමයි මේ ජාන තාක්ෂණය කියලා කියන්නේ. එතකොට මෙතෙන්දි වෙන්නේ යම්කිසි ජීවියෙකුගේ ජාන වෙනස් කරනවා. හිතන්නකො අපේ ජාන වෙනස් කරනවා මොනාරි ක්‍රමයකින්. එහෙම වෙනස් කරපු ජාන සහිත ජීවියා අපි කියනවා ප්‍රවේණිකව විකරණය කරන ලද ජීවියෙක් කියලා. ප්‍රවේණිකව විකරණය කරන ලද ජීවියෙක් කියලා කියනවා. ඔව් ඇත්තටම කියන්න බෑ ඉතින් අර ගඩාෆි හිටියේ ලිබියාවේනේ. ලිබියාවේ හිටපු රාජ්‍ය නායකයා මම හිතන්නේ ජාත්‍යන්තර සම්මේලනයකදී කියනවා බලවත් රාජ්‍යයන් විසින් යම් දිනක මේ ලෝක ජනතාවට රේව වෛරස් එකක් නිපදවලා ඒගොල්ලම බෙහෙත් හදලා කියලා. මේක ගඩාෆි කියපු එක. එහෙමද දන්නේ නැහැ. ඉතින් අපිට මොකුත් කියන්න විදියක් නැහැ. අපිට ඉතින් එහෙම පුරෝගතන දෙන්න බෑ. මොකද අපි ගාව තියෙන දැනුම ඉතාමත් මාල්පයි.
උන නම් අපිට තියෙන්නේ දැන් කොරෝනා වලට රජයෙන් කොහමද කරලා එන්නතක් දෙනවා නම් ඒක හරි විදිහක නෑ. මේකෙන් බෙරලා අපේ ජීවිතේ කොට දාගන්න. හරි හිතන්නකෝ මේ විදිහට. මේ තියෙන්නේ අපේ DNA අණුව. මේ DNA අණුවේ තියෙනවා හිතන්නකෝ අපිට growth hormone එකක් හදනවා. මෙන්න මේකේ එක කොටසක් මේ දෙන්නේ අපිට අවශ්‍ය කරන ජානය. මේ ජානය වෙන් කරලා ගන්නවා එළියට. ඔන්න ඔය කියන ජානය වෙන් කරලා ගත්ත එළියට. ඒ සඳහා භාවිතා කරන්නේ ඇත්තටම එන්ඩෝනියුක්ලියස් කියන එන්සයිම්. එන්ඩෝනියුක්ලියස්. එන්ඩෝනියුක්ලියස් කියන එන්සයිම් එක භාවිතා කරනවා. ඒක එළියට කපලා ගන්න. මේක සඳහා අපි මේව කිව්වට සෑහෙන ක්‍රියාවලියක් තියෙනවා. ඒකල්ලා මේ තියෙන්නේ බැක්ටීරියා සෛලය. මේ බැක්ටීරියා සෛලයේ තියෙනවා ඔයගොල්ලන්ට මතක ඇති ස්වාධීනව ප්‍රතිවලිත වන DNA අණුව. ඒකට අපි කියනවා ප්ලාස්මිඩේ කියලා. මේ සඳහා බහුලව යොදාගන්නේ E. coli බැක්ටීරියාව. එස්කිරිකියා coli කියලා කියන්නේ E. coli බැක්ටීරියාව. එතකොට මෙයාගේ මේ ප්ලාස්මිඩේ එළියට ගන්නවා. එළියට අරගෙන ඒ ප්ලාස්මිඩේ විවෘත කරනවා. මේ ආකාරයෙන්. මේවා ඊටාත්ම සියුම්ම කරන වැඩ. මේ සඳහා විවිධ එන්සයිම් කේන්ද්‍රාව සරණකම අරමුවා ගොඩක් තියෙනවා කතන්දර. මා විතා කරා. ඒකලා මෙන්න මේකට එන්සයිම් මේක ඇල්ල දිනවනේ. මේක මෙතෙන් ගෙනින්න බද්ද කරා. ඒ සඳහා භාවිතා කරනවා ලිගේස් කියන එන්සයිම්. ලිගේස් කියන එන්සයිම් භාවිතා කරනවා. ඊට පස්සේ මේ ප්ලාස්මිඩේ ඇතුළත් කරනවා කාටද? මෙන්න මේ බැක්ටීරියා සෛලය. මේ බැක්ටීරියා සෛලයට ඇතුළත් කරනවා. එතකොට මෙයා එයාගේ යාන්ත්‍රණය නිපදවන මොනවාද? විවිධ ටොප්. එතකොට මෙන්න මේ වෙනස් කරන ලද DNA අණුවට අපි කියනවා ප්‍රතිසංයෝජිත DNA අණුව කියලා. ප්‍රතිසංයෝජිත DNA අණුව. ප්‍රතිසංයෝජිත DNA අණුව. එහෙනම් මෙන්න මේ තාක්ෂණයට කියනවා recombinant DNA technology කියලා. ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියලා කියනවා. ඒ කියන මේ රූපසරාණ පොඩ්ඩක් ඇඳගන්න ඔයගොල්ලන්ගේ ටියුට් එකේ ඉඩක් තියෙනවා. ඉතින් මෙතන 18 වෙනි පිටුවේ ඉඩක් තියෙනවා පොඩි ඉඩක්. මේ තියෙන්නේ මානව DNA.
අන්න පොඩි මෙසේජ් එකක් දාන්න හරි කියලා නැත්නම් මට හිතා ගන්න බෑ. මෙතන තියෙන්නේ ligase කියන එන්සයිම. ligase එන්සයිම. ප්‍රතිසංයෝජිත DNA අණුව. ප්‍රතිසංයෝජිත DNA අණුව. මානව DNA. එන්ඩෝනියුක්ලියස් කියන එන්සයිමේ භාවිතා කරලා කපලා වෙන් කරලා ගන්න. මේ තියෙන්නේ බැක්ටීරියා ප්ලාස්මිඩේ. එයා එළියට ගන්න. එතන ලිගේස් එන්සයිමේ භාවිතා කරලා මෙයා මෙතන මම මේක වචන වලින් දෙන්න එතකොට තේරෙයි. මේ මානව DNA කොටස මේකට සම්බන්ධ කරලා. එතන ප්‍රතිසංයෝජිත DNA අණුව හදනවා. ඒක නැවත E. coli බැක්ටීරියාවට ඇතුළු කරනවා. right අපි ලියමු එනම් ප්‍රතිසංයෝජිත DNA අණුවක් යනු ප්‍රතිසංයෝජිත DNA අණුවක් යනු ප්‍රතිසංයෝජිත DNA අණුවක් යනු ජීවීන් දෙදෙනෙකු හෝ ජීවීන් දෙදෙනෙකු හෝ ජීවීන් දෙදෙනෙකු හෝ කීප දෙනෙකුගේ ජාන එකතු කර කීප දෙනෙකුගේ ජාන එකතු කර සාදන ලද අණුවකි සාදන ලද අණුවකි සාදන ලද DNA අණුවකි මෙහිදී DNA අණු කොටස් කපා ගැනීම සඳහා මෙහිදී DNA අණු කොටස් කපා ගැනීම සඳහා මෙහිදී DNA අණු කොටස් කපා ගැනීම සඳහා එන්ඩෝනියුක්ලියස් එන්සයිමද එන්ඩෝනියුක්ලියස් එන්සයිමද එන්ඩෝනියුක්ලියස් එන්සයිමද DNA අණු බද්ධ කිරීම සඳහා DNA අණු බද්ධ කිරීම සඳහා ලිගේස් එන්සයිමද භාවිතා කරනු ලැබේ ලිගේස් එන්සයිමද භාවිතා කරනු ලැබේ ලිගේස් එන්සයිමද භාවිතා කරනු ලැබේ right ඊගව කල්ලකුණු දැල්ලියා ගන්න ජාන විකරණය කළ ජීවී
ජාන විකරණය කළ ජීවීන් ජාන විකරණය කළ ජීවීන් නිපදවීමේදී යොදාගනු ලබන තාක්ෂණික ක්‍රමවේදය වන්නේ යොදාගනු ලබන තාක්ෂණික ක්‍රමවේදය වන්නේ යොදාගනු ලබන තාක්ෂණික ක්‍රමවේදය වන්නේ DNA ප්‍රතිසංයෝජිත තාක්ෂණයයි DNA ප්‍රතිසංයෝජිත තාක්ෂණයයි යම් ජීවියෙකුගේ එකටම ලියන්න යම් ජීවියෙකුගේ යම් ජීවියෙකුගේ ස්වභාවික ජාන රටාව යම් ජීවියෙකුගේ ස්වභාවික ජාන රටාව වෙනස් කළ විට එම ජීවියා ජාන විකරණය කළ ජීවියෙකි ජාන විකරණය කළ ජීවියෙකි අවසාන දන් ලබන මේ ජාන විකරණය කළ ජීවීන් යොදා ගන්නවා ජෛව අවිනිෂ්පාදනය සඳහා. ඊට විවිධ කෘෂිකාර්මික කටයුතු සඳහා. කුමී පරිබෝධක විදියට භාවිතා කරනවා. එන නියම අවසාන කරුණ විදියට. මෙම ජාන විකරණය කළ ජීවීන් කෘෂි කර්මාන්තය ජෛව රසායනික අවිනිෂ්පාදනය කුමි පලිබෝධක නිපදවීම ආදී කටයුතු සඳහා යොදා ගනු ලැබේ. ඊළඟට තියෙන්නේ ප්‍රශ්නයක් ඔයගලන්ට ඒක ලියා ගන්න පුළුවන් වෙයි මම හිතන්නේ.